සම්මා සම්බුදු සරණයි සදැහැති සුබින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුබින්තුනි ටීවී දිදුල බෞද්ධ රූපවාහිනිය මගින් ඔබ වෙත සංවේදනය කරන අද දවසේ මේ පැයට නිමිත උතුම් සජීවී සතරම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් සජීවී සතරම දේශනාව මෙහෙයවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන කොළඹ හෝකන්දර ප්‍රධාන මැදිරි සංකීර්ණයේ පිහිටි මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ රත්මලාන ජයසුමනාරාම විහාරවාසී රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට පූජනීය කන්දේ ගෙදර සෝභිත පින්වත් ස්වාමින් වහන්සේ සුපින්වත් ස්වාමින් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා ද පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ජපානයේ වෙසෙන යසෝමා සරෝජිනී මාපා විජේසිංහ ඒ පින්වත් මහත්මිය විසින් එතුමිය අද දවසේදී බලාපොරොත්තු වනවා පරලෝසපත් මාතොට ආරච්චිගේ මල්ලිකා යසවතී මෑණියන්ටත් ධනසේකර මාපා විජේසිංහ පියාණන්ටත් ස්වර්ණා ධනංජනී මාපා විජේසිංහ සොහිරියටත් ආනන්ද සූරියසේන මාපා විජේසිංහ සොහිරා ඇතුළු පල්ලෝසවත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොරෝනා රෝගී මිය ගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් ඒ වගේම ටීවී දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සජීවී සත්‍ය දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් පින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පිච්චස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්ස සන්තුට්ඨස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්ස ආරද්ද විරියස්සායං ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මුට්ටස්සතිස්ස සමාහිතස්සායං ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස
නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, ටීවී දිදුල නාලිකාව ඔස්සේ විකාශයට පත් කෙරෙන සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් මේ සූදානම් වී සිටින්නේ. මේ මොහොතට નિયમિત සජීවී ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන අද දවසේදී කටයුතු සිද්ධ කරන්නේ ජපානයේ වෙසෙන යසෝමා සරෝජනී මාපා විජේසිංහ මහත්මිය. එතුමිය විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන් සිටිනවා පරලෝ සැපත් වන්නට යෙදුණු මාතොටාරච්චිගේ මල්ලිකා යසවතී සෙනෙහබර මෑණියන් වහන්සේටත් එවාගේම ධනසේකර මාපා විජේසිංහ සෙනෙහබර පියතුමාණන්ටත් ස්වර්ණ ධනංජනී මාපා විජේසිංහ සෙනෙහබර සහෝදරියටත් ආනන්ද සූර්යසේන මාපා විජේසිංහ සෙනෙහබර සහෝදරයා ඇතුළු පවුලේ මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට, ඒ වගේම සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් සිද්ධ කිරීමත්, කොවිඩ් වසංගත තත්ත්වයේ නිසා පීඩාවටපත් වී සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම සියලු ලෝකවාසීන් මේ කොවිඩ් උවදුරෙන් අත මිදිලා හැම ලෙසකින් මේ ඒ අත්තන්ට යහපත ප්‍රාර්ථනා සිද්ධ කරන්නටත්, ඒ වගේම දිවි පරදුවට තබා දිවාරෑ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සියලු දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටත්, දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දේශකයන් වහන්සේටත්, ඒ වගේම දිදුල කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත්, ඒ වගේම ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ශිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත් කියන උතුම් අදහස් පෙරදරි කරගෙන අවසාන වශයෙන් සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් වූ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේදී මේ සජීවී ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු සිද්ධ කරන්නේ. ඒ සදැහැති ධර්ම දානමය පින්කම මේ වෙලාවේ සිදුවෙන මොහොතේ අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට පැහැදිලි කරලා දීලා තිබෙනවා නිතිපතාම නිරන්තරයෙන්ම වාගේ කරුණු පහක් පිළිබඳව නිතරම කල්පනා කරන්නට කියලා, නිතරම හිතන්නට කියලා. බුදුහාමුදුරෝ දේශනා කළා පංචිමානි භික්කවේ ඨානානි පච්ච වෙක්ක තබ්බානි. මහණෙනි, කරුණු පහක් තියෙනවා නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු, එහෙමත් නැත්නම් ප්‍රත්‍යවේක්ෂණය කළ යුතු කියලා. මොනවද මේ නිරන්තරයෙන් අපි හිතන්නට ඕනි, කල්පනා කරන්නට ඕනි කරුණු? ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්හම් පච්චවෙක්කි තබ්බං. මම ජරා ධර්මයේ ඉක්මවා ඉන්න කෙනෙක් නෙවෙයි. මම වයසටපත් වීම, එහෙමත් නැත්නම් දි รา පත් වීම, ජරාවටපත් වීම ස්වභාවය කරගෙන ඉන්න කෙනෙක් කියන එක නිතරම කිව්ව බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්නට කියලා. එහෙම බුදුහාමුදුරුවෝ මේ කාරණාව නිතරම මෙනෙහි කරන්නටයි කියලා සඳහන් කළේ මේ ජීවත් වෙන අපිට යොබ්බන මද කියන මේ ශරීරයේහි හොඳට ශක්තිය තියෙනකොට, ශරීරය හොඳට දුබල නොවි ශක්ති සම්පන්නව තියෙනකොට හිතෙන්නේ නැහැ අපි කොයි මොහොතකදී වයසට ගිහිල්ලා එක්තැන් වෙලා ජරාපත් වෙලා අපට කොයි වගේ දුකක් විඳින්න වෙයිද කියන එක ගැන හිතන්නේ නැහැ. ඒක නිසා සත්වයාගේ ස්වභාවය තමයි යොබ්බන මදය කියන කෙලෙස් ධර්මයට වසඟ වෙලා කුසලයෙන් ඈත් වෙලයි ජීවත් වෙන්නේ. ඒක නිසා මේ යොබ්බන මදය කියන එක දුරු කිරීම සඳහා
බුදුහාමුදුරුවෝ දේශනා කළා නිතරම අපට ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං කියන විදිහට මම ජරාවට පත්වීම ඉක්මවා ඉන්න කෙනෙක් නෙවෙයි ස්වභාවය කරගෙන ඉන්න කෙනෙක් කියලා නිතරම හිතන්නටයි කියලා. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කළා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං මම ලෙඩ රෝග ඉක්මවා ඉන්න කෙනෙක් නෙවෙයි. මොන වගේ ලෙඩ රෝගයකට මට කොයි වෙලාවෙ ගොදුරු වෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ කියන එක නිතරම මෙනෙහි කරන්නටයි කියලා කිව්වා. පින්නතුනි අපේ ශරීරයේහි මේ එක ඉන්ද්‍රියක් ගත්තොත් එක ඉන්ද්‍රියක් තුලම කොයිතරම්නම් ලෙඩ ගොඩක් හැදෙන්න පුළුවන්ද? ඇහැ කියන ඉන්ද්‍රිය ගත්තොත් ඇහේම කොයිතරම්නම් ලෙඩ ගොඩක් තියනවාද? කන කියන ඉන්ද්‍රිය ගත්තොත් කන කියන ඉන්ද්‍රියේම කොයිතරම්නම් ලෙඩ රෝග හැදෙනවද? ඇති වෙනවද? ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ කය ලෙඩටම වෙන්විච්ච එකක්. මේ ශරීරයේ කොතනක ලෙඩක් ඇති වෙනවද කියලා කියන්න බැරි තරම්ම ලෙඩටම වෙන් වෙලා තියෙන ශරීරයක්. ඒක නිසා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං කියන විදියට කොයි වගේ ලෙඩක් හැදිලා මට දුකටපත් වෙන්න වෙයිද දන්නේ නැහැ කියන එක ගැන නිතරම හිතන්නටයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණ ධම්මෝම්හි මරණං අබින්හම් පච්ච වෙක්කි තබ්බං නිතරම හිතන්නටයි කියලා කිව්වා මම මරණය ඉක්මවා ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ මරණය කොයි වෙලාවෙ කොයි මොහොතක සිද්ධ වෙයිද දන්නේ නැහැ කියන එක ගැන නිතරම හිතන්නටයි කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණය කියලා කියන්නේ අනිමිත්ත දෙයක්. අනිමිත්තයි කියලා කිව්වේ තමන්ගේ මරණය ගැන තමන්වත් නිමිති මාත්‍රයක දෙයක් දන්නේ නැහැ පින්වත්නි. අපි කවදද මැරෙන්නේ? රැයකද මැරෙන්නේ? එහෙම නැත්නම් අලුයන් කාලේද මැරෙන්නේ? උදේ කාලයේද මැරෙන්නේ? දහවල් කාලයේද? මොන වගේ ලෙඩක් හැදිලාද මැරෙන්නේ? මොන වගේ අනතුරකට මුහුණ දීලාද මැරෙන්නේ? gedara ජීවත් වෙන gedara මැද උඩද මැරෙන්නේ? එහෙම නැත්නම් ගිලන් රතයක් තුලද අපේ පණ ටික යන්නේ? එහෙම නැත්නම් රෝහල කැඳක් උඩද අපේ පණ ටික යන්නේ? මේ ආදී කොට වූ අපේ මරණය පිළිබඳ නිමිති මාත්‍රයක දෙයක් අපි දන්නේ නැහැ. ඒක නිසා තමන් මැරෙන්නේ කොහොමද කවදා කොයි විදිහටද කියන එක තමන්වත් දන්නේ නැති එකේ මම කොහොම කොයි වෙලාවක හරි ඉක්මනින්ම මැරිලා යයි කියන එක ගැන බුදුහාමුදුරුවෝ කිව්වා නිතරම හිතන්නටයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හං පච්ච වෙක්කි තබ්බං මා සතුව තියෙන සෑම ප්‍රිය වස්තුවක්ම මට නැති වෙනවයි කියන එක ගැන නිතරම හිතන්න කියලා කිව්වා. මම ප්‍රිය කරන මම ආදරය කරන සෑම ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ඇසිල්ලකින් Tamanට නැති වෙලා යන්න පුළුවන් කියන එක ගැන නිතරම හිතන්නටයි කියලා කිව්වා. අපි ප්‍රිය කරන ආදරය කරන වස්තු තියෙනවා පුද්ගලයෝ ඉන්නවා කොයිතරම්වත් දේවල් තියෙනවා. ඒ ඕනෑම දෙයක් Tamanට නැති වෙලා යන්න ගත වෙන්නේ සමහර විට ඇසිල්ලක් වෙන්න පුළුවන්. ඇසිල්ලකින් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න බොහෝ දේවල් අපිට නැති වෙලා යනවා වෙන්න පුළුවන්. ඒකින්ද බුදුහාරෝ දේශනා කළා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං මම කැමති හැම දෙයක්ම මට නැති වෙනවයි කියන එක ගැන නිතරම හිතන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්මස්ස කෝම්හි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හම් පච්ච වෙක්කි තබ්බං මම කර්මය සොකීය කොටගෙන ඉන්න කෙනෙක් මම කර්මය උපත කරගෙන ඉන්න කෙනෙක් මම කර්මය නෑදෑ කරගෙන ඉන්න කෙනෙක් මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් එම නිසා මම යම්කිසි හොඳ දෙයක් කළොත් ඒ හොඳ දෙයට විපාක ලබන්නෙත් මමමයි. මම යම්කිසි නරක දෙයක් කළොත් ඒ කරන නරක දෙයට අදාළ අකුසල විපාක විඳින්නෙත් මමමයි. ඒක නිසා මම
කර්මය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් කියන එක ගැන නිතරම හිතන්නටයි කියලා කිව්වා. ඒ කිව්වේ පින්වත්නි දැන් අපි ලබලා තියෙන මේ ජීවිතයේ සම්බන්ධ සියලු ලැබීම් නොලැබීම් ආදී සෑම දෙයක් පිළිබඳවම වග කියන්න ඕනි අපිමයි. බුදුහාරෝ දේශනා කළේ කම්ම යෝනි. මේ උප්පත්තිය අපිට අම්මා දීපු එකක් නෙවෙයි. අපිට තාත්තා දීපු එකක් නෙවෙයි. ඒ අම්මා තාත්තා හේතු කරගෙන උප්පත්තිය අපිමයි හදාගෙන තියෙන්නේ. දැන් සමහර අය හිතනවානේ තවත් කෙනෙක්ගේ දිහා බලලා මේ මම ගත කරන ජීවිතයයි මේ අනිත් අය ගෙවෙන ජීවිතයයි බලද්දි මම මේ මොන ජීවිතයක්ද ලබලා තියෙන්නේ කියලා සමහරු කනගාටුවටපත් වෙනවා. හිතනවා. දුක් වෙනවා. හැබැයි අපි හිතන්නට ඕනි කම්ම යෝනි. ඒ උපත අරගෙන ආවේ මමමයි. සමහර වෙලාවට තමන් ලබලා තියෙන සැපයක් ගැන හිතලා තමන් ජීවිතයේ ලබලා තියෙන තෘප්තිමත් භාවය ගැන හිතලා හිතන්න පුළුවන් අනිත් අය මේ වගේ දුකක් ඇති තැනක ඉපදිලා ඉද්දි මේ වගේ දුක් ලබද්දී මගේ උපත එහෙම දුකක් ඇති එකක් නෙවෙයි කියලා. ඒකට හේතුවත් කම්ම යෝනි. අපිමයි මේ කර්ම ශක්තිය අරන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට කම්ම බන්දු. අපට නෑවෙන්නේ කර්මයමයි. දැන් අපිට අම්මා තාත්තා කියන දෙන්න ලැබෙන්නේ එක්ක අපේ පෙර පිනකට එහෙම නැත්නම් පෙර පවකට. සමහර අය ඉන්නවා පින්වත්නි මේ ලෝකේ අම්මා තාත්තා නිසා ජීවිතේ විවිධ දුක් කරදර වලට මුහුණ දීලා ඇයි මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං ලැබුවේ කියලා හිතන අය ඉන්නවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා එහෙම අම්මලා තාත්තලා ලැබිච්ච නිසාම දරුවන්ගේ ජීවිත හොඳට සාර්ථක වෙලා යහමකට හැදිලා ඒ අම්මා තාත්තගේ ලැබීම නිසාම හොඳ පැත්තට වැටෙන අයත් ඉන්නවා. එතකොට හොඳට හෝ වේවා නරකට වේවා අම්මා තාත්තා ආදී කොට සියලුම නෑකම් අපි උරුම කරගන්නේ කර්මය නිසාමයි. ඒක නිසා පින්වත්නි අපට අම්මා තාත්තා ලැබෙන්නේ කර්මයට අනුරූපවයි. හොඳ හෝ නරක දරුවෝ ලැබෙන්නේ කර්මයට අනුරූපවමයි. හොඳට හෝ නරකට ස්වාමියෙක් බිරින්දක් කෙනෙකුට ලැබෙන්නේ කර්මය නිසාමයි. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කළා කම්ම බන්දු නෑ වෙන්නේ කර්මයයි වෙන කවුරුත් නෙවෙයි කියලා. ඊළඟට කම්ම පටිසරණෝ අපේ ජීවිතේ අපට තියෙන එකම පිළිසරණත් කර්මයමයි. සමහර වෙලාවල් තියෙනවා පින්වත්නි මේ ලෝකෙ දිහා බැලුවාම සමහර වෙලාවට මේ කාල විපත්ති ඇති වෙලා තියෙන කාලයක්. මේ කාලේ කොයි කාටත් කොතන බැලුවත් කරදර උවදුරු විපත් ඕනෑ තරම් තියෙනවා. නමුත් මේ කාල විපත්තියේදී වුණත් සමහර අයට හොඳට ආහාර පාන ටික ලැබෙනවා. බඩගින්න කියලා එකක් නැහැ. නමුත් අපි අතරම සමහර අය ඉන්නවා හරියට බඩට ආහාර ටිකක් නැහැ. කොයි තරම්වත් බඩගින්නේ සාපිපාසාවෙන් දුක් විඳින අය මේ කාලිය වුණ තරම් ඉන්නවා. එතකොට යම් කිසි පිරිසකට කිසි දුකක් කරදරයක් නැතුව ඒ සැප සම්පත් ලැබෙන්නත් මේ කාල විපත්ති කාලයේදී වුණත් සමහර අයට එහෙම සැප සම්පත් නොලැබෙන්න හේතුවත් එක පැත්තකින් මේ කර්මයමයි. කර්මය තමයි පිළිසරණ. ඒක නිසා අපි හිතන්න ඕනි අපට හැම පැත්තකින්ම ආහාර පාන ටික ලැබිලා තියෙනවා නම් ඇඳුම් පැළඳුම් ටික ලැබිලා තියෙනවා නම් ඉන්න හිටින්න තැනක් අපිට තියෙනවා නම් අපි පෙර කරපු කුසල කර්මවල විපාක හැටියට කර්මයේ පිළිසරණෙන්ම අද අපට ඒ දේවල් ලැබිලා තියෙනවා කියන එක හිතන්න ඕනි. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කළා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කළොත් ඒ හොඳ දෙයට විපාක උරුම කරගන්නෙත් ඔහුමයි. යම් කිසි කෙනෙක් නරක දෙයක් කළොත් ඒ නරක දෙයට විපාක හිමි කරගන්නෙත් ඔහුමයි. ඒක නිසා මෙන්න මේ කර්මය පිළිබඳව මම කර්මය උරුම කරගෙන ඉන්න කෙනෙක් කියන එක පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළා නිතරම අපට මෙනෙහි කරන්නට කියලා. ඔන්න බුදුහාමුදුරු අපිට පෙන්නවා නිතරම අපි හිතන්න ඕනි කරුණු පහක් ගැන. අපි වයසට යනවා, අපි ජරා ජීර්ණ වෙනවා, අපි එක්තැන් වෙන්න පුළුවන් කියන එක ගැන නිතර හිතන්න ඕනි. අපිට මොන වගේ ලෙඩ රෝග ඇති වෙලා දුකටපත් වෙන්න වෙයිද දන්නේ නැහැ කියන එක ගැන නිතරම හිතන්න ඕනි. ඊළඟට මගේ මරණය කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ කියන එක ගැන නිතරම හිතන්න ඕනි. ඊළඟට මම ප්‍රිය කරන මම මගේ කියලා බොහොම ආශාවෙන් ලං කරගෙන ඉන්න දේවල් පුද්ගලයෝ කොයි වෙලාවක Tamanට නැති වෙලා යයිද දන්නේ නැහැ කියන එක ගැන නිතරම හිතන්න ඕනි. ඊළඟට මේ කර්මයේ විපාක දීමත් එක්ක කොයි වගේ තත්වයකට කර්මානුරූපව Taman මුහුණ පායිද දන්නේ නැහැ කියන එක ගැන
නිතරම හිතන්නට ඕනේ. දැන් මේ කරුණු පහ ගැන යම්කිසි කෙනෙක් නිතරම හිතනවා නම් අන්න ඒ කෙනාට ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඇයි අපි මේ බණ අහන්න ඕනි? අපි මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ ජීවිතයේ කියන ප්‍රශ්නයට පිළිතුර ඔය දේවල් නිතරම කල්පනා කරන කෙනාට හැඟෙනවා. එහෙම කෙනාට තමයි නුවණින් බණ අහන්න උවමනාව ඇති වෙන්නේ. හොඳට ප්‍රඥාවෙන්. අපි වයසට යනවා නම්, ලෙඩ වෙනවා නම්, මරණයටපත් වෙනවා නම්, ප්‍රිය හැම දෙයක් මත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා නම්, කර්මානුරූපව අපේ ජීවිතයේ විවිධ වෙනස්කම් අපි බලාපොරොත්තු නොවන විදිහට ඇති වෙනවා නම්, මෙබඳු ජීවිතයක් තුළ අපිට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුලින් ලබන්න පුළුවන් පිළිසරණ මොකක්ද කියන එක පිළිබඳව ඒ ධර්මය අහලා ඒ ධර්මයට අනුව පිළිපදින්න උවමනාව ඇති වෙන්නේ සැබෑම ප්‍රඥාවන්තයන්ටයි. ඒ අනුව පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෝද අපි මේ කොයිතරම්වත් බණ අහනවා. සමහරු ඉන්නවා දවස පුරාම කරන්නේ බණ අහන එක. සමහරු එහෙම නිතරම බණ අහන්නෙත් නැහැ. ඉතින් මේ නිතරම බණ අහන අයත් ඉඳහිට බණ අහන අයත් කියන මේ අපි කොයි කවුරුත් විසින් හිතලා බලන්න ඕනේ අපි සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන සැබෑම බුද්ධ ශ්‍රාවකයෝද කියලා. අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගන්නකොට අපිට වටිනා සූත්‍ර දේශනාවක් ත්‍රිපිටක පාළිය තුල සඳහන් වෙනවා හමු වෙනවා. ඒ තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි ඇතුළත්ව තිබෙන සඳහන්ව තිබෙන අනුරුද්ධ සූත්‍ර දේශනාව. ඒ අනුරුද්ධ සූත්‍රයේහි ඇතුළත් පාලි දහම් පාඨයක් තමයි අපි මුලින් මාතෘකා ධර්මයේ හැටියට සඳහන් කළේ. දැන් මේ අනුරුද්ධ සූත්‍රය කියන එක බොහොම ප්‍රකටයි. කොච්චරවත් අහන්න ලැබෙන සූත්‍රයක්. හැබැයි අපි හිතන්න හොඳ නැහැ අපි මේ සූත්‍රය ගැන දන්නවා. අපි මේ සූත්‍රයෙන් ඕන තරම් බණ අහලා තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝම දේශනා කළා බණ අහන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕනි ආනිසංසවල තියෙනවා. අස්සුතං සුනාති මං අහපු නැති දහමක් මට අද අහන්න ලැබෙයි කියන අදහසින් බණ අහන්න ඕනි. හැබැයි යම් විදියකින් තමන් අහලම තියෙන බණක්ම නම් අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුතම් පරියෝදපේති මම මීට පෙර අහපු දේශනාවක් මද නැවත අහන්න ලැබෙනවා. දැන් මගේ මතකය අලුත් කරගෙන ඒ ධර්මයේ තුල ඒ ධර්මයේ මගේ ජීවිතයට ගලපා ගන්න මට දැන් ආයෙත් ඔන්න නැවත සිහි කිරීමක් මතක් කිරීමක් අද සිද්ධ වෙනවයි කියලා ඒ ගෞරවය පෙරදරි කරගෙන බණ අහන්න කියලා කිව්වා. ඒක නිසා මේ අනුරුද්ධ සූත්‍රය කියන එක ප්‍රකට සූත්‍රයක් වුණත් මේ සූත්‍රයෙන් පෙන්නලා දෙන ගුණාංග අපේ ජීවිතයට පින්වත් නිතාමත්ම වැදගත් වෙනවා. අපි අර දැන් මේ මුලින් සඳහන් කළා වගේ මම සැබෑම බුද්ධ ශ්‍රාවකයේද කියන ප්‍රශ්නයට පිළිතුර මේ අනුරුද්ධ සූත්‍රයේ තමයි හොඳටම අපිට දකින්න ලැබෙන්නේ. පින්නතුනි අපිට මම බෞද්ධයෙක් කියන පමණින්ම බෞද්ධයෙක් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් මේ සරණාගමනය ප්‍රකාශ කළ පමණින්ම කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. එහෙනම් සැබෑම බෞද්ධයාය කියලා කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන ගුණාංග එබඳු ශ්‍රාවකයෙක් තුල තියෙන්න ඕනි කියලා. ආන්න එබඳු ගුණාංග 8ක් පිළිබඳව තමයි මේ අනුරුද්ධ සූත්‍රයේහි සඳහන් වෙන්නේ. අපේ සංගීතකාරක මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය සකස් කරනකොට ධර්ම සංගායනාවලදී අංගුත්තර නිකායට ඇතුළත් කළේ සියලුම සූත්‍ර දේශනාවන් ටික සංඛ්‍යාත්මක කරුණු ඇතුළත් සූත්‍ර ටිකයි. එතකොට ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වශයෙන් නිපාත 11ක් සංගීතකාරක මහරහතන් වහන්සේලා සකස් කළා. එයින් අටක නිපාතයයි කියලා කියන්නේ එතකොට කරුණු 8ක් ඇතුළත් සූත්‍ර දේශනා සඳහන් වෙන කොටසයි. දැන් මේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන සෑම සූත්‍රයකම කරුණු 8ක් ගැන කියවෙනවා. මේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඔය අටක නිපාතයේ. ඒ අටක නිපාතයේ සඳහන් වන අනුරුද්ධ සූත්‍රයේ නොත් කරුණු 8ක් පැහැදිලි කරලා දෙනවා.
අපේ ජීවිතයට වැදගත් ගුණාංග 8ක්. එයින් 7ක් අනුරුද්ධ මහරහතන් වහන්සේට එහෙම නැත්නම් අනුරුද්ධ හාමුදුරුවන්ට හිතිච්ච කරුණු 7ක්. 8 වෙනි කාරණාව බුදුහාමුදුරුවෝ මතක් කරලා දුන්නු කරුණා. අපේ බුදුරජාණන් වහන්සේ එක් කාලෙක සුන්සුමාරගිර කියන නගරයේ ආසන්නයේ බේසකලා කියන වනයේ වැඩ වාසය කරනවා. ඒ කාලේ අනුරුද්ධ හාමුදුරුවෝ චේතිය ජනපදයේ තමයි වැඩ වාසය කළේ. කාටද පින්වත්නි මේ අනුරුද්ධ හාමුදුරුවෝයි කියලා කියන්නේ? අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ගිහි කමින් බැලුවොත් සහෝදරයෙක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ ඥාතීන් දකින්නු පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළාම ඥාති සහෝදරයෝ 5 දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදි වුණා. ආනන්ද, අනුරුද්ධ, බගු, කිම්බිල, දේවදත්ත කියන කුමාරවරු 5 දෙනා තමයි බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණේ. මේ ශාක්‍ය කුමාරවරු 5 දෙනා අතර හිටපු එක ශාක්‍ය කුමාරයෙක් තමයි අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ කුමාරයා මේ ශාසනයේ පැවිදි වෙලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ හැටියට පළවෙනි වස ගත කරද්දී උන්වහන්සේ හොඳට භාවනාව වඩලා සමතය හොඳට දියුණු කරලා ධ්‍යාන උපදව ගත්තා. රූපාවචර ධ්‍යාන සිත් 4මත් උපදවගෙන අරූපාවචර ධ්‍යාන සිත් 4ත් උපදවගෙන අෂ්ට සමාපatti දක්වාම සිත දියුණු කරලා පංච අභිඥාවන් ලැබුවා. ඒ පංච අභිඥාවන් අතරිනුත් දිබ්බ චක්කු කියන ඥානය අභිඥාව විශේෂයෙන්ම මුන්වහන්සේ ප්‍රගුණ කළා. එතකොට මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ සමතය වඩලා දිවස හොඳට ලබාගෙන ඉන්නවා. නමුත් රහත් භාවයට පත් වෙලා නැහැ. දවසක් ධර්මසේනාපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේත් එක්ක සඳහන් කරනවා ආයුෂ්මත් ශාරිපුත්‍රේනි මම හොඳට බණ භාවනා කරන කෙනෙක්. මං හොඳට භාවනාවන් සිද්ධ කරලා හිත හොඳට දමනය කරගත්තා. හිත එකඟ කරගත්තා. කෙලෙස් යටපත් කරගත්තා. නමුත් ආයුෂ්මත්නි මට තාම මේ කෙලෙස් සහමුදින්ම සිඳලා දාන්න බැරි වුණා. ඒ කිව්වේ මට රහත් වෙන්න තාම අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා කිව්වා. ස්වාමීනි මට රහත් භාවයේ පිණිස උපකාර වෙන්න කියලා කිව්වා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ අනුරුද්ධ තෙරුන් වහන්සේට ප්‍රකාශ කළා එවත්නි මම සියලුම කෙලෙස් විස්කම්බන හැටියට යටපත් කරලා දිවස ලබාගත්තාය කියන ඔය වචනය ඇතුලේ තමන් වහන්සේ තුලම තියෙන මානෙ නැමැති කෙලෙස් ධර්මය අපට හොඳට වැටහෙනවා. ඒ කියන්නේ මම දිවස ලබලාය කියන වචන ඇතුළෙන්ම ඒ පුද්ගලයා තුල මානිය තියෙනවයි කියන එක පේනවයි කියලා සරියුත් හාරෝ කිව්වා. ඊළඟට මගේ හිත එකඟ වෙලා හැබැයි මට තාම රහත් වෙන්න අවස්ථාව ලැබිලා නැහැ කියලා කියනවා. ආන් ඒ තුල උද්දච්චය කුක්කුච්චය කියන නීවරණ දෙක පෙනෙන්න තියෙනවයි කියලා කිව්වා. වන සරියුත් හාරෝ හිත හඳුනාගත්තා. දැන් පින්වත්නි මේ කෙලෙස් ධර්ම ප්‍රහීනවන තුනක් අපේ ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. එක ක්‍රමයක් තමයි තදංග හැටියට කෙලෙස් යටපත් කරන්න පුළුවන්. දෙවැන්න තමයි විස්කම්බන හැටියට කෙලෙස් යටපත් කරන්න පුළුවන්. තුන්වැන්න තමයි සමුච්ඡේද හැටියට කෙලෙස් යටපත් කරන්න පුළුවන්. දැන් අපි ඔය දාන ශීල භාවනාදී පින්කම් කරනකොට අපි තුල තියෙන කෙලෙස් අපි తాවකාලිකව යටපත් කරනවා. කාමාවචර කුසල් සිත්වල බලයෙන්. එතකොට අපි කියනවා ඔන්න තදංග හැටියට කෙලෙස් යටපත් කරනවායි කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ තුල ලෝභය කියන කෙලෙස් ධර්මයේ තියෙනවා. හැබැයි ඒ කෙනා දානයක් දෙනවා. දානය දෙනකොට මොකද වෙන්නේ? ලෝභය යටපත් වෙලා ඒ වෙනුවට අලෝභය කියන කුසල චේතනාව ඉදිරියට එනවා. එතකොට తాවකාලික ඔන්න කෙලෙස් යටපත් වෙනවා. ඒ ක්‍රමයට කිව්වා තදංග ප්‍රහාණය කියලා. ඊළඟට සමත භාවනාව වඩලා පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන ඉන්නකොට ධ්‍යාන බලයෙන්
ඒ මොහොතේ තියෙන කෙලෙස් යටපත් වීමට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. හරියට හිස් කලයක් මුණින් අත හරවලා වතුර ඇතුලේ ඔබාගෙන ඉන්නවා වගේ. රබර් බෝලයක් වතුර ඇතුලේ ඔබාගෙන ඉන්නවා වගේ ධ්‍යාන ශක්තියෙන්ම කෙලෙස් යටපත් කරගෙන ඉන්නකොට අපි කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. හරියට අර රබර් බෝලේ අතෑරපු ගමන් උඩට එනවා වගේ ඒ ධ්‍යාන ලැබලා ඉන්න අයට වුණත් යම් මොහොතක කෙලෙස් ධර්මයක් මතුවුනොත් අර තියෙන ධ්‍යාන ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා කෙලෙස් ටික උඩට මතුවෙනවා. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණ කියලා කිව්වේ සහ මුලින්ම කෙලෙස් ධර්ම නැති කරලා මහරහත් භාවයට පත් වෙන අවස්ථාව. එතකොට රහතන් වහන්සේලා කෙලෙස් යටපත් කරන්නේ සමුච්ඡේද වශයෙන්. ඒ කාරණාව සිද්ධ වෙන්නේ විදර්ශනාවෙන්. දැන් අපි භාවනා ක්‍රම දෙකක් ගැන කතා කරනවානේ සමත විදර්ශනා කියලා. සමතේ වඩන කෙනා යටපත් කරන්නේ විස්කම්බනක් හැටියට කෙලෙස්. විදර්ශනා වඩන කෙනා තමයි සමුච්ඡේද හැටියට සහ මුලින්ම කෙලෙස් ධර්ම ටික නැති කරලා දාන්නේ. එතකොට මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ විස්කම්බනක් හැටියට ධ්‍යාන වලින් තමයි කෙලෙස් යටපත් කරගෙන හිටියේ. හැබැයි රහත් භාවයට පත් වෙලා නැහැ. එහෙනම් සමුච්ඡේද හැටියට මං කෙලෙස් යටපත් කරන්නේ කොහොමද කියලා තමයි සරියුත් හාමුදුරන්ගෙන් ඇහුවේ. එතකොට සරියුත් හාමුදුරුවෝ කිව්වා සංගවිලා තියෙන කෙලෙස් ධර්ම දෙකක් මට පේන්න තියෙනවා. එකක් තමයි මානය. අනිත් එක තමයි උද්ධච්ච කුක්කුච්චය. මේ දෙය தත්ත්වය හඳුනගෙන කමඨහන් වඩන්න කියලා කිව්වා. දැන් මෙහෙම නිවන පිණිස කෙලෙස් තවන වීරිය ඇතිව අනුරුද්ධ ස්වාමින් වහන්සේ කටයුතු කරනකොට උන්වහන්සේට ඇති වුණා කල්පනාවක්. කරුණු 7ක් පිළිබඳව කල්පනාවක් ඇති වුණා. මේ කල්පනාවන් 7 තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහෙච්චස්ස. මේ ධර්මය අල්පේච්ඡ කෙනාටයි ගොඩාක් ආශාවන් තියන අයට නෙවෙයි කියලා. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මය තියෙන දෙයකින් සතුටු වෙන කෙනාට මිසක් තියෙන දෙයකින් සතුටටපත් වෙන්නේ නැති කෙනාට නෙවෙයි කියලා. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මය කාය චිත්ත උපදි කියන තුන් විවේකයේ කැමති කෙනාටයි. එහෙම නැතුව කෙලෙස් වල හා පුද්ගලයන් එක්ක ඇලිලා බැඳිලා ඉන්න කෙනාට නෙවෙයි. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරඹන ලද වීරිය ඇති කෙනාටයි කුසීත කෙනාට නෙවෙයි. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස. මේ ධර්මය සතර සතිපට්ඨානය තුල සිත පිහිටුවාගෙන කටයුතු කරන කෙනාටයි සිහියකින් තොරව ඉන්න කෙනාට නොවේ. ඊළඟට සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සිත එකඟ කරගත්ත කෙනාටයි එහෙම නැතුව සිත එකඟ කරගත්ත අයට නොවේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි අනුවණයන්ට නොවේ. දැන් මෙතන කරුණු 7යි. මේ 7ම කල්පනාවන් 7ක්. කල්පනා කිරීම 7ක්. බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්ක මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ කල්පනා කරන කරුණු 7. නුවණින් දැක්කහම බුදුරජාණන් වහන්සේ දැක්කා අනුරුද්ධ ස්වාමින් වහන්සේට රහත්භාවයේ පිණිසත් හේතු වෙයි. ඒ වගේම මේ බුද්ධ ශාසනය යම් තාක්කල් ලෝකේ තියනවාද ඒ තාක්කල් බොහෝ දෙව් මිනිස්සුන්ටත් බොහෝ උපකාරවත් වෙයි යන මහා කරුණාව ඇති බුදුහාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුව වැඩ හිටපු තැනට ඒ මොහොතේ මිර්දියෙන්ම වැඩම කළා. වැඩම කරලා බුදුහාමුදුරුවන්ට ආසනයක් පැනෙව්වහම එකත් පසෙක වැඩ හිටපු අපේ භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ හාමුදුරුවෝ කල්පනා කරපු අර කරුණු 7 ගැන අගය කළා. දැන් බලන්න අනුරුද්ධ ස්වාමින් වහන්සේ හුදෙකලාව තනියෙන් ඉන්නකොට කල්පනා වෙච්ච කරුණු 7ක්. දැන් අපිත් ඔය තනියෙන් ඉන්න වෙලාවට විවිධ දේවල් කල්පනා වෙනවනේ. අපේ කල්පනාවන් කොහොමද වැඩිපුර සකස් වෙන්නේ? මිච්ඡා සංකප්පේ ඇතුලේ. ඒ තමයි කාම, ව්‍යාපාද, විහිංසා.
අපේ සිතුවිලි හැම වෙලේම සකස් වෙන්නේ රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් මුල් එක්ක. ඊළඟට ව්‍යාපාදය. ඒ කෙලෙස් ධර්මයන් ආශාවන් ඇති වුණාම ඒවා ළඟා කරගන්න, අයිති කරගන්න, ඒවත් එක්ක බැඳෙන්න අපිට ලොකු උවමනාවක් ඇති වෙනවා. යම් විදියකින් අපි බලාපොරොත්තු වෙන විදියට ඒ ආශාවන් මුදුන් පැමිණෙන්නේ නැති වුණොත් ඒවට බාධක වෙන අයත් එක්ක බාධක වෙන සිදුවීම් එක්ක අපි ගැටෙනවා. ඔන්න ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. හිතේ තරහව ඇති වෙනවා. එතකොට මේ කේන්තියට ප්‍රධාන හේතුව මොකද්ද? ආශාවල් බහුල බව හිතේ. හිතේ බලාපොරොත්තු ආශාවල් වැඩිපුර තියාගෙන ඉන්න තරමට කේන්ති යනවා. ඊළඟට කේන්තිය නතර වෙන්නේ නැහැ. විහිංසා. ඒ තමන්ගේ අරමුණු වලට බාධා කරන අයට විවිධ විපද්‍රව කරන්න හිතෙනවා. අසත්පුරුෂකම් කරන්න හිතෙනවා. අදමද විදියට කටයුතු කරන්න හිතෙනවා. ඒක තමයි සාමාන්‍ය අයගේ කල්පනාවන් වල ස්වභාවය. නමුත් සත්පුරුෂයන්ගේ කල්පනාවන් එහෙම නෙවෙයි. නික්කම්ම අත්හරින විදියට තමයි හැම වෙලේම හිතන්නේ. අව්‍යපාද කේන්ති ගන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න තමයි හැම වෙලේම කැමති. අවිහිංසා අසත්පුරුෂකම් කරන්නේ නැතුව හැම වෙලේම සත්පුරුෂයෝ වගේ කාටවත් හිංසාවක් කරන්නේ නැතුව ඉන්නමයි කැමති වෙන්නේ. එතකොට මේ අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවිච්ච කල්පනාවන් ආන් ඒ වගේ නික්කම්ම, අව්‍යපාද, අවිහිංසා. තමන්ට හානියකුත් නැහැ, අනුන්ට හානියකුත් නැහැ. තමන්ට යහපතක්මයි වෙන්නේ, අනුන්ටත් යහපතක්මයි වෙන්නේ. ඒක නිසා බුදුහාරෝ සඳහන් කළා මේ ඇතිවිච්ච කල්පනාවන් සාමාන්‍යයෙන් කල්පනාවන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දුන්න නමක් මහා පුරිස විතක්කෝ කියලා. මහා පුරුෂ විතර්කන. එක්වේ උතුම්ම කල්පනාවන් කියලා බුදුහාමුදුරුවෝ මේ කරුණු පිළිබඳව අගය කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර හතක් ගැන හිතපු අනුරුද්ධ ස්වාමින් වහන්සේට අටවෙනි කල්පනාව සිහිගන්නලා දුන්නා. නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ ධර්මය නිෂ්ප්‍රපංච පුද්ගලයාටයි ප්‍රපංච සහිත පුද්ගලයාට නොවේය කියලා. බොහොම දීර්ඝව කරුණු කතා කරන්න තියෙන සූත්‍රයක්. නමුත් කාල වේලාවත් එක්ක බොහොම කෙටියෙන් මේ කරුණු ටික අපි තේරුම් ගන්න උත්සාහ කරමු. පළවෙනි කාරණාව තමයි අනුරුද්ධ හාමුදුරන්ට හිතුණ අපිච්චස්සායන් ධම්මෝ නායං ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මය අල්පේච්ඡයාටයි මහේච්ඡයාට නොවේ කියලා. අල්පේච්ඡතාවය කියලා කියන්නේ පින්වත්නි හොඳ ගුණයක් කෙනෙක්ගේ ළඟ තියෙන්න ඕනි. ඒ තමයි අඩුවෙන් කැමැති වීමේ ගුණය. ඇයි අපි අල්පේච්ඡ ගුණය අපිට පුරුදු කරන්න ඕනි? අල්පේච්ඡ කියන ගුණය අපි තුල පුරුදු නොවුනොත් අපට මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් පීඩාවටපත් වෙන කෙලෙස් ධර්ම තුනක් වෙනත් විදියකින් අපි තුල සකස් වෙනවා. ඒ තමයි අතිච්ඡතාවය, මහිච්ඡතාවය, පාපිච්ඡතාවය කියන කෙලෙස් තුන. අතිච්ඡතාවය කියලා කියන්නේ කොයිතරම් තිබුණත් සෑහීමකටපත් වීමක් නැහැ. Tamanට තියෙන දේවල් පිළිබඳ සෑහීමක් නැහැ. සමහර වෙලාවට තව කෙනෙක්ට තියෙන දෙයක් ගැන හිතලා කල්පනා කරලා හිතනවා මට තියෙන එක එච්චර හොඳ නැහැ කියලා. අපේ අටුවාවන් වලම හරි ලස්සනට මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මේ අතිච්ඡතාවයේ තියෙන කෙනාගේ හිත මොන වගේද? හරියට එකම හැලියක ඉදුණු බතක් පුද්ගලයෝ දෙන්නෙකුට බෙදලා දුන්නොත් අතිච්ඡතාවයේ තියෙන පුද්ගලයා හිතනවා මගේ පිඟානට බෙදපු බත් එකට වඩා අනිත් එක්කෙනාගේ බත් පිඟානේ තියෙන බත් ටික රස ඇති කියලා. දැන් එහෙම ඉන්න අය ඕන තරම් ඉන්නවනේ. තමන්ට තියෙන දේ ගැන කොයි වෙලාවකවත් තෘප්තිමත් භාවයක් නැහැ. තමන් කරන රැකියාව ගැන, තමන්ට තියෙන ගේ දොර ගැන, තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන තෘප්තියක් නැහැ. අනිත් අයට තියෙන දේවල් ගැන හිතනවා. අනිත් අයට මේ විදියටයි මගේ දේ මෙහෙමයි කියලා තමන්ට තියෙන දේ අව탁සේරු කර කර අනුන්ට තියෙන දේවල් ගැන හිතා කටයුතු කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ අල්පේච්ඡතාවය කියන ගුණය අපි පුරුදු කරගන්නට ඕනි. අතිච්ඡතාවය කියන එක අපෙන් ඈත් කරන්නට. ඒ වගේම මහේච්ඡතාවය කියලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැ. හරියට ගින්න වගේ. කොච්චර දර දැම්මත් ගින්නේ තෘප්තියක් නැහැ.
දාන්න ගින්න තව තවත් ඉල්ලනවා දර. මහා සාගරයට හැම පැත්තකින්ම වතුර ගලාගෙන ආවත් ඇතිවීමක් නැහැ. කොයි තරම්වත් ගලාගෙන එනවා. ඒ වගේ සමහර අය ඉන්නවා කොච්චර දේවල් කළත් මදි. ඒ මහිච්ඡතාවයත් හොඳ නැහැ. පාපිච්ඡතාවය කියලා කියන්නේ කෙනෙකු තුල තිබෙන්නා වූ වංචනික ස්වභාවයන් ඉස්මතු කර කර අනිත් අය රවට දේවල් ලබා ගන්න බලාපොරොත්තු වෙන ස්වභාවය වංචනිකත්වය. එතකොට මේ අල්පේච්ඡ කියන එකම ගුණය නැති වුණාට පස්සේ අර පාපිච්ඡතාවය, මහිච්ඡතාවය, අතිච්ඡතාවය වගේ තවත් කෙලෙස් ඒ වෙනුවට මතුවෙලා ඒ පුද්ගලයා මානසික වශයෙන් කායික වශයෙන් තලාපෙලා දමනවා. ඒක නිසා බුදුහාරෝ දේශනා කළා මේ ධර්ම විනය නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ නම් ගැලපෙන්නේ අල්පේච්ඡයාට මිසක් මහේච්ඡයාට නෙවෙයි කියලා. ඊළඟට සන්තුට්ඨස්සායන් කියලා කියවනේ ලද දෙයකින් සතුටු වෙන කෙනාට. තියෙන දෙයකින් සතුටු වෙන්න කියලායි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. යථා ලාභ හැටියට Tamanට ලැබෙන දේ පිළිබඳව සතුටු වෙනවා. යථා බල සන්තෝෂ කියන විදිහට Tamanට දරන්න පුළුවන් ප්‍රමාණය ගැන හිතලා සතුටු වෙනවා. යථා සාරුප්‍ය සන්තෝෂ කියන විදිහට Tamanට දෙයක් ලැබිලා ඒක Tamanට ලැබෙන්න සුදුසුත් නැත්නම් සුදුසු කෙනාට දීලා සතුටු වෙනවා. ওই විදිහට තුන් විදියකින් සන්තෝෂයක් ලබන්න පුළුවන් කියනවා. අන්න ඒ වගේ අයට කිව්වා මේ ධර්මය. ඒකයි කිව්වේ සන්තුෂ්ටයටයි කියලා. ඊළඟට විවේකයේ කැමති කෙනාටයි. පුද්ගලයොත් එක්ක කෙලෙස් එක්ක ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව කාය විවේකේනොත් චිත්ත විවේකේනොත් ඉන්න අයටයි. ඊළඟට යම්කිසි පින්කමක් කරන්න හිතුනොත් ඒ පින්කම කරන්නම ඕනී කියලා. ඒ මොහොතේ මේ පින කරන්නට පෙළඹෙන ආරද්ධ වීරය තියෙන කෙනාටයි මේ ධර්මය. කුසලයට පසුබසින කෙනාට නෙමෙයි, කුසීත කෙනාට නෙමෙයි කියලා කිව්වේ. ඊළඟට මේ කරුණවලම කිව්වා සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාව, කය ගැන සිහියෙන් ඉන්න, සිත ගැන සිහියෙන් ඉන්න, ඇති වෙන වේදනාවන් ගැන සිහියෙන් ඉන්න, නීවරණ ධර්මාදී මේ ධර්මතා හිතේ ඇති වෙනකොට ඒ දේවල් පිළිබඳව සිහියෙන් ඉන්න. අන්න ඒ බඳු අයටයි මේ ධර්මය. සිහියකින් තොරව ඉන්න අයට නෙමෙයි කියලා කිව්වා. ඊළඟට සිත එකඟ කරගෙන හොඳට සිහිනුවණින් ඉන්න අයටයි කිව්වා ධර්මය. ඊළඟට කර්මය, කර්මඵලයේ අදහන ප්‍රඥාවන්ත අයටයි කියලා කියනවා මේ ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ මේ නිෂ්ප්‍රපංච පුද්ගලයටයි කියලා. ප්‍රපංච කියලා සඳහන් කරන්නේ තණ්හා, දිට්ඨි, මානය. තණ්හා කියලා කියන්නේ මගේ, මාන කියලා කියන්නේ මම, දිට්ඨි කියලා කියන්නේ මගේ ආත්මය. මේ තණ්හා, දිට්ඨි, මාන කියන තුන. එහෙම නැත්නම් මම, මගේ ආත්මය කියන මෙන්න මේ සියුම් සිතුවිලි වල ස්වභාවය අපි තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙලා තමයි බොහෝ කෙලෙස් වල අපේ හිත මුසපත් කරලා තියලා තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රපංචයන්ගෙන් මිදිච්ච කෙනාටයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මෙන්න මේ විදිහට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්නතුනි අර අනුරුද්ධහාමුදුරුවෝ කල්පනා කරපු කරුණු 7යි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු කරුණයි එක්ක කරුණු 8ක් සඳහන් කරලා පෙන්වලා දුන්නා. මෙන්න මෙබඳු ಗುಣ තියන අයට තමයි මේ ධර්මය. මෙබඳු ಗುಣ නැති අයට මම බෞද්ධයෙක් කියලා කිව්ව පමණින් කිසි කෙනෙකුට ඒ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. එහෙනම් මම සැබෑම බුද්ධ ශ්‍රාවකයෙක් කියලා යම් කිසි කෙනෙක් කියන්න කැමති නම්, ප්‍රතිඥා කරන්න කැමති නම්, ඒබඳු අය තුල ඔය අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාවය, ඒ වගේම විවේකය, ආරද්ධ විරියාදී ගුණ ඇති කරගන්නට හැම කෙනෙක්ම වගේ උත්සාහ කරන්නට ඕනි. ඒ විදියට මේ ගුණාංග තමන් තුළ හොඳට දියුණු කරගෙන තම තමන්ගේ මෙලව ජීවිත සාර්ථක කරගන්නට, පරලොවක ජීවිත සුගතියට අරගෙන යන්නට හැකි ඉක්මනින්ම මේ සසර දුක් නිමා කරලා තමන් ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන හැටියට සිහිපත් කරමින් අපි අද දවසට නියමිත සජීවී ධර්මානුශාසනාව මෙතකින් સમાપ્ત කරනවා. අද දවසේදී මෙම සජීවී ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ජපානයේ වාසය කරන යසෝමා සරෝජනී මාපා විජේසිංහ මහත්මිය විසින්. විශේෂයෙන් මෙතුමිය අරමුණු හැටියට තබාගෙන සිටියේ පරලොව සපත් වන්නට යෙදුණු මාතොට ආරච්චිගේ මල්ලිකා යසවතී සෙනෙහබර මෑණියන්ටත්, ධනසේකර මාපා විජේසිංහ සෙනෙහබර පියතුමාණන්ටත්, ස්වර්ණා ධනංජනී මාපා විජේසිංහ සෙනෙහබර සහෝදරියටත්, ආනන්ද සූර්යසේන මාපා සෙනෙහබර සහෝදරයාටත් කියන මේ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට
පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටයි. ඒ වගේම සුජීවත්ව සිටින සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට සියලු ලෝකවාසීන්ට ඇති වී තියෙන සියලු ලෙඩ දුක් කරදර බාධක උවදුරු විපත් හැම දෙයකින්ම දුරු වෙලා සියලු රැකවරණය ශිත ශාන්තිය ළඟා වේවා කියන අදහස ඒ වගේම රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රැ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම කොරෝනා රෝගයෙන් මියගිය ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ඒ වගේම රටදය වෙනුවෙන් දිවි පිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රණවිරුවන් හැම දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටත් බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද මාලිගා විලාසජී ස්වාමින් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දුන් පින්වත් සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායයි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමිනුයි අද දවසේදී සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. එතුමිය බලාපොරොත්තු වුණු ආකාරයටම ඒ මිය පරලොව ගිය හැම දිනාටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඒ ඇත්තන්ගේ පරලොවක ජීවිත සුගතිගාමී කරගනිත්වා, සාංශාරික ජීවිතය සැපවත් කරගනිත්වා, සසර දුකින් එතරව ලබන ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් කැමැති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝත් මේ පින් අනුමෝදන්ව සතුටටපත් වේවා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය හැම දිනා වෙතම නිරන්තරයෙන්ම සැලසේවා. ආශිර්වාද ප්‍රාර්ථනා කළ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසිලා හැමට සියලු යහපත ශිත ශාන්තිය රැකවරණය දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් සැලසේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධි චිත්තයකින් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.